ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඉදිරියේදීත් කොවිඩ් දත්ත යාවත්කාලීන විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. නව යාවත් කිරීම් අනුව 4725ක් වාර්තා වෙයි. ගත වූ මාසයේ දින 11ක් තුළ දෛනික රෝගීන් 5000 ඉක්මවයි. ඊයේ දිනට මරණ 145ක්, සමස්ත මරණ දසදහසට ආසන්නයි. හම්බන්තොට 20-30 අතර තරුණ තරුණියන්ට ෆයිසර් දීම අවිධිමත්. තෙවන මාත්‍රාවක් ලබා දීම වැදගත්. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි. වන්නිල ඇත්තන්ගේ බිරිඳත් කොරෝනාවට බිලි වෙයි. තවත් සයිනෝෆාම් මාත්‍රා තොගයක් දිවයිනට. අවධානය දේශීය පුවත් වෙත. කොවිඩ් රෝගීන්ගේ දත්ත ඉදිරියේදීත් යාවත්කාලීන විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. සති දෙකක් තුළ තුන්වන වරට දෛනික රෝගීන් යාවත්කාලීන කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ කටයුතු කළා. තවත් කොවිඩ් මරණ 145ක් ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දසදහස ආසන්නයට පැමිණ තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීම යාවත්කාලීන කර තිබෙනවා. ගත වූ සති දෙක තුල පමණක් වසංගත රෝග විද්‍යා ඒකකය රෝගී තත්ත්ව යාවත්කාලීන කළ තුන්වන අවස්ථාව මෙයයි. අගෝස්තු මාස 28 වනදා සිට 31 වනදා දක්වා දින 3ක කාලයකදී රෝගීන් 4725 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම දත්ත සටහන් අනුව දැක්වෙන්නේ. ඒ අනුව ගත වූ මාසය තුල පමණක් දින 11ක් ඇතුළත දෛනික කොවිඩ් රෝගීන් 5000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සියත අප විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් සිදු කළා. යාවත්කාලීන කරන්න වෙනවා. මේක වෙන්නේ අපිට මේක මීටත් වඩා බරපතල වෙන්නේ අපේ රෝගීන් වැඩි වුණොත්. රටේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය පැත්තෙන් බලපුවාම වඩාත්ම වැදගත් වෙන්නේ මේ ඉලක්කම් දිහා බලාගෙන වැඩ කිරීමට වඩා රෝගයේ ඇතිවීම වළක්වන්න ගත හැකි ක්‍රියාමාර්ගවලට අපි මෙයා කරන්න. මේ ඉලක්කම් වල වැරදි හොයමින් ඉඳීමෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම මේ රෝගය අලුතෙන් රෝගීන් මතුවෙන එක නවත්තන්න සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න අපි හිතනවා මාධ්‍යනොත් අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. මේ සංඛ්‍යාවල පරස්පර ගැන වැඩි මේ කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊයේ දිනත් කොවිඩ් රෝගීන් 3333 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 4,59,459ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 145ක් ඊයේ වාර්තා වුණා. වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලයන් 4 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9951 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සංචරණ සීමා නිසා එන ප්‍රතිඵලවලට අනුකූලව මරණ අඩුවීමට තව ටික දවසකුත් යනවා. ඉතින් ඒ අනුව අපි දැන් මේ අවස්ථාව වෙන විට අලුතෙන් ආපු රැල්ලේ වැඩිවීම නතර වෙලා පාතට හැරෙන්න පටන් ගන්න අවස්ථාවක් විදිහට අපි මේ අවස්ථාව දකිනවා. දැන් තියෙන මේ නීති රීති ටික උනත් තව සුමානයක් ගෙනියන්න පුළුවන් නම් 13න් එහාට 18 වෙනකන් ගෙනියන්න පුළුවන් නම් කියලා අගය කරනවා. මොකද මේකෙත් අපි හොඳ දකින්න නිසා. ආදිවාසී නායක ඌර්වරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳද කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඇය 64 වන විහේ පසු වුණා. සාමාන්‍යයෙන් වැඩි ජනතාවගේ ජීවන වෘත්තිය දඩේමයි. නමුත් හීන්මැණිකා මාතාව සත්වයින් හට මහත් කරුණාවක් දැක්වූ කාන්තාවක්. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා භාවිතා කරන සයිනෝෆාම් එන්නතේ තවත් මාත්‍රා තොගයක් අද අලුයම දිවයිනට රැගෙනනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 869 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සයිනෝෆාම් එන්නත මගින් වයස අවුරුදු 20ත් 30ත් අතර කණ්ඩායමට ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන අතර ඔවුන්ට ෆයිසර් එන්නත ලබා දීම අවිධිමත් හා විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බවයි.
එසේම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් පවතින පුද්ගලයින් සයිනෝෆාර්ම් එන්නත ලබාගත්තේ නම් ඔවුන්ට ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා හෝ මොඩර්නා එන්නතේ තෙවන මාත්‍රාව ලබා දීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයේ දැක්වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් යුද හමුදාව වෙත ලබා දුන් ඔක්සිමීටර් 50ක් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් වෙත පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා. ඒ යුද හමුදාවේ මූලිකත්වයෙන් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන්නන්ට ඔක්සිමීටර් නොමිලේ ලබා දෙන ක්‍රියාවලියක් සකස් කරන්නයි ප්‍රථම වරට ඉල්ලා සිටියේ සියත අප ප්‍රවෘත්ති අංශයයි. ඒ පසුගිය 12 වනදායි. එන්නත් කරන කටයුතු අද දිනේදී සිදු කෙරුණේ මේ ආකාරයෙන්. හලාවත නාගරික බල ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් සහ මෘතදේහ ප්‍රවාහනය කිරීම සඳහා විශේෂයෙන් සැකසූ වාහන දෙකක සේවාවන් ආරම්භ කිරීම ඊයේ සිදු කෙරුණා. හලාවත මුස්ලිම් ජනතාව විසින් පවත්වාගෙන යන හලාවත මරණාධාර සංගමය විසින් මෙම සත්කාරය සිදු කළ අතර මෙහිදී ජාති භේදයකින් තොරව සියලුම ජනතාවට මෙම සේවාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1083 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් නොකඩවා දිවයින පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. ඊයේ දිනයේදී දිවයින පුරාම ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුම් වලින් නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1083ක් සහ වාහන 191ක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවා. නිසා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කාරුණිකව මෙම නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරමින් මෙම රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. අද වන විට ලෝක ජනගහනයෙන් කෝටි 22කට වැඩි පිරිසක් කොවිඩ් ආසාදිත බව වාර්තා වනවා. 45,75,333 දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගිය බව ලෝක දත්තවල සටහන්ව තිබෙනවා. මේ අතර ජපානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ජර්මනිය තම නවතම යාවත් කිරීම ලැයිස්තුවේ රතු කලාපයට ශ්‍රී ලංකාව සහ ජපානයද ඇතුළත් කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කොවිඩ් පාලනය සඳහා ඇති ප්‍රධානතම විසඳුම එන්නත්කරණය වුවද ප්‍රමාණවත් තරම් එන්නත් වේගයෙන් නිෂ්පාදනය නොවන බව ලෝක කොවිඩ් දත්ත වාර්තා පෙන්වා දෙනවා. මේ නිසා මිලදී ගැනීමේ හැකියාව ඇති රටවල් පවා එන්නත්කරණයේදී මන්දගාමී ස්වභාවයකට පත්ව තිබෙනවා. නවතම දත්ත වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් 45 ලක්ෂයකට වැඩි පිරිසක් කොවිඩ් වලට ගොදුරු වී මිය ගොස් තිබෙනවා. සමහර රටවල ජනතාව එන්නත් ලබා ගැනීම සඳහා පෙළඹවීමටද සිදුව තිබෙන බව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා. ජර්මනියද ඒ අතර සිටිනවා. ජර්මන් රජය එරට ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා ඇත්තේ කොවිඩ් එන්නත වහා ලබා ගන්නා ලෙසයි. එන්නත ලබා දීම සේම එන්නත ලබා ගැනීමද වේගවත් නොවනහොත් ලබන දෙසැම්බර් වන විට ජර්මනියේ රෝහල් ආසාදිතයින්ගෙන් පිරී යනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ වන විට ජර්මනියේ ජනගහනයෙන් 61%කට එන්නත් දෙකම ලබා දී අවසන්. යුරෝපය හා සැසඳීමේදී මෙය සාපේක්ෂව අඩු අනුපාතයක්. ජර්මනිය සිය රට පැමිණෙන විදේශිකයින්ට පනවා තිබූ නීති තවදුරටත් දැඩි කර තිබෙනවා. රටවල් 7ක් ඉහළ අවධානමක් ඇති රතු කලාපයට ඇතුළත් කළ බවයි ජර්මන් සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත්තේ. මෙම රතු කලාපයට ජපානය සහ ශ්‍රී ලංකාව ඇතුළත්. ඊට අමතරව ඇල්බේනියාව, අසර්බයිජානය, ගෝතමාලාව, පලස්තීන භූමි ප්‍රදේශය සහ සර්බියාවද අවධානම් කලාප ලෙස ජර්මනිය නම් කර තිබෙනවා. රතු කලාප වලින් ජර්මනියට ඇතුළු වීමේදී විශේෂ නිරෝධායන නීතිවලට සංචාරකින්ට යටත්වීමට සිදුවන බවයි වාර්තා වන්නේ. ජපානය සහ ඕස්ට්‍රේලියාව තුළ බරපතල ලෙස කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනේ වන විට ජපානයේ දැඩි සත්කාර ඒකකවල 2223 දෙනෙකු ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මෙම සංඛ්‍යාව ජපානයෙන් වාර්තා වූ ඉහළම රෝගීන් ප්‍රමාණයයි. ඊයේ ටෝකියෝහිදී වයස අවුරුදු 18යි 39 අතර තරුණ තරුණියන්ට එන්නත ලබා දීම ආරම්භ කර තිබෙනවා. එන්නත ලබා දීම වේගවත් කිරීම රජයේ අරමුණ බවයි ජපාන් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
ඕස්ට්‍රේලියාවද දිනපතා ඉහළ යන කොවිඩ් ආසාදිතයින් පාලනය කර ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටිනවා. ඊයේ දිනේ තුල පමණක් වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2000කට ආසන්නයි. එය මෙතෙක් දක්නට ලැබුණු නරකම සංඛ්‍යාව ලෙස එරට සෞඛ්‍ය බලධාරීන් අර්ථකථනය කර තිබෙනවා. එන්නත්කරණය සඳහා ජනතාවට බල කිරීමට සිදුවීම කනගාටුවට කරුණක් බවයි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව මරණ 4ක් ඊයේ වාර්තා වුණා. දෙවන රැල්ලේදී මෙන් නොව රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් දෙගුණ වෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරන්නේ. වික්ටෝරියා ප්‍රාන්තය පමණක් 6 වතාවක් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කර තිබෙනවා. වික්ටෝරියාහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී බ්‍රෙට් සුවන් පවසා ඇත්තේ එන්නත් ලබා ගැනීම මෙන්ම නීති රීති පිළිපැදීමද අත්‍යවශ්‍ය බවයි. වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් 173 දෙනාගෙන් 137 දෙනෙකුම එන්නත ලබාගෙන නැති බවද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ අතර අප්‍රිකාව තවදුරටත් කොවිඩ් එන්නත් හිඟයෙන් පීඩා විඳිනවා. සැප්තැම්බර් අවසානයේ වන විට අප්‍රිකානු ජනගහනයෙන් 10%කටවත් කොවිඩ් එන්නත ලබා දීමට නොහැකි වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය මැට්ෂිඩිසෝ මොයිටි පෙන්වා දෙන්නේ. සෑම පැයකටම අප්‍රිකානුවන් 26 දෙනෙකු කොවිඩ් නිසා මිය යනවා. එන්නත්කරණයේ අනුපාතය ඉහළ දමන තාක් රෝගීන් සහ මරණ අඩු කළ නොහැකි බවයි ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. යුරෝපය සහ ඇමරිකා අප්‍රිකාවේ සමස්ත ජනගහනයෙන් 3%කටවත් එන්නත් දීමට නොහැකි වී ඇති බවයි පවසන්නේ. තහවුරු නොකළ ඖෂධ වර්ග කොවිඩ් සඳහා ලබා ගැනීම අද වසංගතයට වඩා භයානක තත්ත්වයට පත් ඇතැයි ඔක්ලහෝමා වෛද්‍යවරයෙකු අනතුරු අඟවනවා. අයිවර්මැක්ටින් නම් ඖෂධය කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව ලබා ගැනීම වහා නතර කරන්නයි මෙම වෛද්‍යවරයා ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. මෙම ඖෂධයගත් පුද්ගලයන් විවිධ රෝගාබාධවලට ලක්ව රෝහල් ගතවීම නිසා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම අනතුරක් බවයි විශේෂඥ වෛද්‍ය මැක්ලියා පවසා ඇත්තේ. ගුරු ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා නොදීම අසාධාරණ බව ගැටඹේ රාජෝපවනා රාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් පවසනවා. ගුරු සංගම් නියෝජිතයින් පිරිසක් හමු අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළේ. මෙම පිරිස මහානායක ස්වාමීන් වහන්සේලාටද සංදේශයක් භාර දී තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමේ මධ්‍යම පළාත් ලේකම් එල්.ඩී. විමලසිරි සහ ජාතික ගුරු සභාවේ ප්‍රධාන ලේකම් නාලක ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගැටඹේ රාජෝපවනා රාමයේ වෙත පැමිණියා. එහි විහාරාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නාහිමියන් වෙත ලිපියක් භාර දීම සඳහායි. මේ ආණ්ඩුව පරිසරගත්තේ අපේ රටේ තියෙන ප්‍රශ්න ගොඩක් විසඳගන්න. නමුත් ඒකත් විසඳගන්න බැරි මේ ආණ්ඩුවෙන් තමයි මේක කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා සාධාරණ විසඳුමක් ලැබෙයි. අපි කාට තේරෙන මේක අසාධාරණ වැඩ පිළිවෙලක් බව. අවුරුදු 24ක් තිස්සේ දින වැඩක් අපේ ආන්දරට මේ ආණ්ඩුව කිව්වත් මේකට සැලකිල්ල දක්වලා නැහැ. අපිටත් දරුවෝ ඉන්නවා 2,60,000ක් දරුවන්ට අපි කැමති හෙට ඉඳලා වැඩ කරන්න. මේ රටේ අහිංසක දුප්පත් දරුවෝ ඉන්නේ 60%කට දුරකථන පාසුකම් නැහැ, ඩේටා පාසුකම් නැහැ. අඩු වශයෙන් මේ රටේ දරුවන් වෙනුවෙන් තනිකර රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරනවා. දරුවෝ සහ දෙමව්පියන් අතර විරසකයන් නිර්මාණය කරන්න කිසියම් පිරිසක් කටයුතු කරනවා. ඒක මේ රටේ අධ්‍යාපනයේ හොඳ දෙයක් නෙවෙයි. නව අධ්‍යාපන ඇමතිතුමාටත් ඇස් ඇරලා මේක ගැන අවධානය යොමු කරලා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවති සුබෝධනී කමිටු වාර්තාව එතුමාලා හදපු එකක්. ඒක සියලු වෘත්ති සමිති පිළි අරගෙන තියෙනවා. ඒ සුබෝධනී වාර්තාව කොටස් වශයෙන් හරි දෙන වැඩපිළිවෙලට ගැසට් පත්‍රය ගහලා මේක නිමා කරන්න දින 55ක් අද වෙනකොට අපිත් බලන් ඉන්නවා. මේ දරුවන්ට උගන්වන්නට හිතේ වේදනාවෙන් ගුරුවරියන් සියලු දෙනා හිතේ වේදනාවෙන් ඉන්නේ. උගන්වන්නට පිපාසයෙන් ඉන්නවා. මෙම ගුරු සංගම් නියෝජිතයින් ඉන් අනතුරුව මහානායක හිමිවරුන් බැහැ දැකීමටද පැමිණියා. පවතින කොරෝනා තත්ත්වය හමුවේ මහානායක හිමිවරුන් බැහැ දැකීමට මොවුන්ට අවකාශයක් ලැබුණේ නැහැ. උන්වහන්සේලා වෙත බාර දීමට ගෙන ලිපි ආරක්ෂකාංශ වෙත බාර දීම එහිදී සිදු කෙරුණා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.